समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घ मुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सत्ति मे भिक्खवे भुजंगा भाविता बहुली कथा अपारंगमा गमनाय संवत्तं ति कतमे सत्त सति संभुजंगो धम्म विचय संभुजंगो विरिय संभुजंगो पीति संभुजंगो पंसन्धि संभुजंगो समाधि संभुजंगो उपेक्षा संभुजंगो इमेको भिक्खवे सत्तभुजंगा भाविता बहुली कथा अपारंगमनाय संवत्तं तीति वासनावंत සදැහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් සනසනු පිණිස සිත නිවන බුදුබණ ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාසී වන ඔබට අපි එක දිගට එක පෙළට කෙරෙන දේශනා පෙළෙහි නිවනට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සත්ත්ව බෝධ්‍යංග ධර්මයන් පිළිබඳවයි. පින්තුනි, නිවන ගවේෂණය කරන ඥානවන්ත යෝගාවචරයෙක් යම් නුවණැත්තෙක් නිවන අපේක්ෂා කරයිද සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ වශයෙන් ධර්මාවබෝධයට එළඹිය යුතුම වෙනවා. ඒ අනුව අපි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සාකච්ඡා කරමින් සතිපට්ඨාන භාවනාවක් පුරුදු කරන පුහුණු කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ අනුව පින්නතුනි, සතිපට්ඨාන සූත්‍රයේහි සඳහන් වෙන සතර සතිපට්ඨානයේ හොඳින් වඩන කෙනෙක්, සතර සම්‍යක් ප්‍රධාන වීරිය පුරුදු කරන කෙනෙක්, සතර ඉර්ධිපාද දියුණු කරගන්න කෙනෙක්ට මේ ධර්ම 12 නුවණින් වඩන පුහුණු කරන වඩන කෙනෙකුට ලැබෙන අතුරු ප්‍රතිඵලයක් ලෙසින් අපි සාකච්ඡා කළා පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම පිළිබඳව. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්නේ මේ සත්ත්ව බෝධ්‍යංග ධර්ම. පින්තුනි, සතර සතිපට්ඨානයේ වඩන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන, සතර ඉර්ධිපාද ධර්ම දියුණු කරන යම් කෙනෙක් වේද ඔහුට තවත් ලැබෙන අතුරු ප්‍රතිඵලයක් තමයි මේ බෝධ්‍යංග ධර්ම. පින්තුනි, මේ බෝධ්‍යංග ධර්ම 7ක් පිළිබඳව ධර්මයේහි විස්තර වෙනවා. සත්තිමේ භික්ඛවේ බොජ්ජංගා. මේ බෝධ්‍යංග ධර්ම මේ කාරණය එහෙමත් නැතිනම් අපි මුලින් සිහිපත් කළ ඒ පාලි පාඨයෙහි අර්ථය තමයි පින්නතුනි, යම් කෙනෙක් මේ බෝධ්‍යංග ධර්ම වඩන ලද්දේ නම්,
නැවත නැවත වඩන ලද්දේ නම් මේ බෝධ්‍යංග ධර්ම සත් දෙනා. ඒ කියන්නේ අපි අද කතා කරන මේ බෝධ්‍යංග ධර්ම 7 සංසාරයේ නැමැති මෙතරින් නිවන නැමැති පරතරට යාම පිණිස පවත්නා වූ ධර්මයි. අන්නේ ධර්ම 7 මොනවද කියනවා නම් සති සම්බොජ්ජංගෝ, සති සම්බොජ්ජංගය, ධම්ම විචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මේ බෝධ්‍යංග ධර්ම 7යි. මෙන්න මේ ඉමේකෝ භික්කවේ සත්ත බොජ්ජංගා, මෙන්න මේ කියන ලද බෝධ්‍යංග ධර්ම 7 භාවිතා බහුලීකතා, යම් කෙනෙක් වඩන ලද්දේ නම්, භාවිත කරන ලද්දේ නම්, නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංග ධර්මයෝ සද්දෙනා අපාරා පාරංගමනාය, සංසාරයේ නැමැති මිතරින් නිවන නැමැති පරතරට යාම පිණිසම පවතිනා වූ ධර්මයන් බවයි භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළේ. එනිසා පින්නතුනි, අපේ සුතමය ඥානය මේ බෝධ්‍යංග ධර්ම පිළිබඳව ඇති කර ගැනීම ඉතාමත්ම වටිනවා. සංසාරයෙන් ඈතර වීමට හේතු වෙන සතිය, ධම්මවිචය, වීර්ය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන ධර්ම 7 බෝධ්‍යංග ලෙසින් අපි සුතමය ඥානයෙන්, චින්තාමය ඥානයෙන්, එහෙමත් නැතිනම් සත්‍ය ඥානයෙන් අපි හඳුනාගෙන තියෙනවා. අන්න ඒ හඳුනාගත් ධර්ම කාරණා ටික අපි තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරමින් නිවන් මඟට උපකාර වන අයුරු පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පිනතුනේ, බෝධ්‍යංග කියන මේ වචනය, බෝධි අංග යන වචන, බෝධි එකක් අංග එකක්, මේ දෙක එකතු වෙලා තමයි බෝධ්‍යංග කියන මේ වචනය සකස් වෙලා තිබෙන්නේ. ඒ අනුව පිනතුනේ, බෝධි යන වචනයෙහි අර්ථ කීපයක් තියෙනවා. ඒවයින් අපිට ගැළපෙන, මෙතනට අපිට අවශ්‍ය කරන අර්ථය තමයි පිනතුනි, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය කියන එකයි. ඔන්න නිවන සාක්ෂාත් කරන, ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය කියන එකයි බෝධ්‍යංග ධර්ම කියලා කියන්නේ. ඒ වගේම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුජ්‍යලයාටත් මේ නම භාවිතා කරන්න පුළුවන්. මේ අර්ථ දෙකින්ම බෝධ්‍යංග කියන වචනයට අර්ථ ගන්නට පුළුවන්. ඒ අනුව පින්නතුනි, නිවන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය, නිවන අපේක්ෂා කරන කෙනෙකුට අවශ්‍ය කරන ධර්ම කාරණා ටික, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුජ්‍යලයා, මෙන්න මේ අර්ථ දෙක තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. අර්ථ කීපයක් ඇතත් අපිට මේ අර්ථ දෙකයි මේ දේශනාවේදී අපිට විශේෂයෙන් අවශ්‍ය කරන්නේ. යම් කෙනෙක් පින්නතුනි නිවන සොයන්නේ නම්, ඒ නිවන සොයන අයට නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නා වූ සත්වයාට, එහෙමත් නැතිනම් නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීමට බාධක කරුණු බොහෝ තිබෙන බව අපි දන්නවා. අන්න ඒ කාරණා ටික අපි මුලින් හඳුනා ගන්නට අවශ්‍යයි. ඒ අනුව පින්නතුනි, තීන මිද්ද සංඛ්‍යාත, සිත හැකිලෙන ස්වභාවය දැන් අපිට භාවනා කරන්න අවශ්‍යයි. ඒ වුණාට මැලිකමක්, සිතේ උදාසීනකමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සිත තැම්පත් නොවන ස්වභාවය, නොසන්සුන් ගතිය, කලබලකාරී ගතිය මේ සිතේ තවත් ස්වභාවයක්. ඒ වගේම පින්නතුනි, ලෝභාදී ක්ලේශයන්ගෙන් මේ සංසාරයේ
තුල නැවතී සිටින ස්වභාවයක්. ලෝභාදී ක්ලේශයන් නිසා, ලෝභාදී කිව්වේ ලෝභ, ද්වේෂ, මෝහාදී ක්ලේශයන් නිසා අපි මේ සංසාරේ නැවතී සිටින ස්වභාවයක් තියෙනවා. ඊළඟට පින්නතුනේ සසර නැවැත්වීමේ උත්සාහයක් වශයෙන්, මේ සංසාරේ නතර කිරීමේ උත්සාහයක් වශයෙන් විවිධ ආගම් තුල, විවිධ දර්ශනයන්, විවිධ දෘෂ්ටීන් තුලට එළඹිච්ච සත්වයා පින් පව් කරන ස්වභාවය. මේ සසර නැවැත්වීමේ උත්සාහයක් වශයෙන් පින් කරනවා, පව් කරන ස්වභාවය. ඊළඟට කාම සුකල්ලිකානු යෝගය, අත්ත කිලමතානු යෝගය, ඊළඟට උච්ඡේද දෘෂ්ටිය සහ ශාස්ත්‍ර දෘෂ්ටිය කියන මේවා තමයි පින්නතුනි සමහරක් නිවනට බාධා කරන ධර්ම හැටියට සඳහන් වෙන්නේ. එතකොට පින්නතේ අපි බලමු මේ බෝධ්‍යංග ධර්ම අවබෝධයට අපිට බාධා ඇති කරන තැන් ඉස්සෙල්ලා දැනගන්න ඕන. බාධක දුරු කරගත්තොත් තමයි අපිට නිවැරදි සැහැල්ලු ගමනක් යා හැකි වන්නේ. ඒ නිසා අපි මුලින්ම මේ බාධක ටික මොනවද කියලා මුලින්ම අවබෝධ කරගනිමු. මේ සිතෙහි තිබෙනවා පින්නතුනි සිත හැකිලෙන ස්වභාවය. දැන් ඔබේ මනසේ ස්වභාවයේ දෙස ඔබ නුවණින් විමසලා බලන්න. මේ සිත හැකිලෙන ස්වභාවයෙන් යුක්තයි. යම් යම් කාරණාවලදී විශේෂයෙන්ම අපේ මේ බෝධිපාක්ෂික ධර්ම පුහුණුවේදී, භාවනාවේදී සිතට උදාසීනකම, ඈලිමෑලි ගතිය, ඈනුම් යන ගතිය, මට බෑ කියලා හිතන ගතිය භාවනාව ආරම්භයේදී බොහෝ දෙනෙකුට ඇති වෙන ගැටලු. මෙතෙක් නොතිබුණු මැලි බවක්, උදාසීන බවක් බෝධ්‍යංග ධර්ම වඩනකොට ඇති වෙන්න පටන් ගන්නවා. ඒවට උදාහරණ හැටියට අපි සිහිපත් කළේ මෙතෙක් සාමාන්‍ය විදිහට ජීවත් වෙනකොට නොතිබිච්ච ඈනුම් යන ගතියක්, මානසික වශයෙන් කඩා හැලෙන ගතියක්, මට බෑ කියන මැලි ගතියක්, සිත හැකිලෙන ගතියක් ඇති වෙන ස්වභාවයක් තිබෙනවා නම් අන්න ඒ ස්වභාවය මේ බෝධ්‍යංග ධර්ම අවබෝධයට, නිවන සාක්ෂාත් කරගන්නට, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය අවබෝධයට පුජ්‍යලයාට ඉඩ තබන්නේ නැහැ. එතකොට පින්නතුනි මේ සිතේ උදාසීනකම, මැලිකම, හැකිලෙන ගතිය අතහැරලා යම් කෙනෙක් කටයුතු කරා සිත තැම්පත් නොවන ස්වභාවය. හිත හරිම කලබලයි. අරමුණෙන් අරමුණට සිත පනිනවා. හරියට ගහෙන් ගහට පනින වඳුරෙක් වගේ අපි එක විට ගස් පෙළකට පනිනවා වගේ ආයතන හයෙන් අරමුණු ඇති කරලා සිතෙහි තැම්පත් නොවන ස්වභාවයක්, ඇහෙන් පෙර දැකපු රූපයක් මුල් කරගෙන, වර්තමානයේ දකින රූපයක් මුල් කරගෙන, අනාගත රූප මවාගෙන මේ විදිහට පින්නතුනි ශබ්දයත්, ගන්ධයත්, රසයත්, ස්පර්ශයත්, ධර්මතාවයත් එක්ක කොයි තරම්නම් අපිට අතීත වර්තමාන ආදී වශයෙන් මේ සිත තැම්පත් ගතිය නැති කරමින් ඒ සිත තැම්පත් නොවන ස්වභාවය අපිට බාධා කරනවද? එතකොට පින්නතුනේ අපි මූලික වශයෙන් මේ සිතෙහි බාධා කරන මේ ස්වභාවයන්, බාධකයන් මනවින් හඳුනා ගන්නට ඕන. ඒ වගේම පින්නතුනි ලෝභ ආදී ක්ලේශයන් නිසා සසර නැවතී සිටින ස්වභාවය. දැන් අපිටත් හොරා උපක්ලේශ, එහෙමත් නම් වංචක ධර්මේවත් චිත්තෝපක්ලේශ, ලෝභාදී වශයෙන්, ද්වේෂාදී වශයෙන්, මෝහාදී වශයෙන් ලෝභය පරිත්‍යාග ස්වරූපයෙන් දකිමින්, ඒ වගේම ද්වේෂය කාරුණික ස්වරූපයෙන් දකිමින්, මෝහය මුලාවක ස්වරූපයෙන් නොදැක අපි මොකද කරන්නේ? මේ සසර නැවතී සිටින ස්වභාවයක් සත්වයාගේ තියෙනවා. මේ ලෝභාදී අරමුණු වලට යටපත් වෙලා සත්වයා සසර නැවතී සිටින ස්වභාවය ඔන්න බාධා කරන ධර්ම.
එනිසා පිනතුනි සංසාරයෙන් ඈතර වීම නොව සසර නතර වීමක් මේ ලෝභ ආදී ක්ලේශයන් නිසා සිද්ධ වෙනවා. ඒ වගේම පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව සසර නැවතීමේ උත්සාහයක් වශයෙන් මේ සසර සැපවත් කරන්නට ඒ වගේම හොඳ සසරක් හදාගන්නට අපි මොකද කරන්නේ? පින්පව් කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. සමහර කෙනෙක් සමහර ආගමකට දහමකට අනුව සමහර කෙනෙක් පින් යයි සලකන දේ සමහර ආගමක දහමක පවක් ලෙසින් සලකනවා. සමහර ආගමක පවයයි සලකන දේ සමහර ආගමක පිනයයි සලකනවා. දැන් පිනතුනේ මේ පින් පව් වශයෙන් අපි කර්ම රැස් කරනවා. එතකොට පින කියන එකත් පව කියන එකත් කුමක් වුවත් සංසාර පැවැත්මකට මිසක සංසාර නැවැත්මකට නොව උපකාර වන්නේ. එහෙමනම් පින්නතුනි හැබැයි අපිට සුගති සංඛ්‍යාත සසරක් තිබුණොත්මයි ලැබුණොත්මයි මෙලෙසින් ධර්මාවබෝධයට අපිට ඉඩහසර සැලසෙන්නේ. එනිසා අපි පින්නතුනි විවිධ ආගම් දර්ශන තුල විවිධ ආගම් මතිමතාන්තර තුල පින්පව් වශයෙන් සසර නැවතීමේ ස්වභාවයක් වශයෙන් අපි නතර කරනවා සංසාරයේ කියලා පින්පව් කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. මේක පොදුවේ සමස්ත සමූහයටමයි බලපාන්නේ. සමස්ත සමූහයටමයි ධර්මතාවයයි. එතකොට පින් කිරීම නරකයි කියන එක නොව ඒ තුල අපේ හිතේ ස්වභාවය තමයි සසර නැවැත්වීමේ උත්සාහයක් වශයෙන් අපි මේ පින්පව් කරන්නේ. පින් සහ පව් කරන ස්වභාවය. එතකොට පිනතුනේ කාමසුකල්ලිකානු යෝගය. කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ පිනතුනේ කුමක්ද මේ කාමසුකල්ලිකානු යෝගය? ආත්මය මේ ජීවිතයෙන් කෙලවර වන නිසා පස්කම් සැපය තුල ගිලිලා ජීවිත ගත කිරීමයි. පස්කම් සැපය තුල ගිලිලා ජීවිත ගත කරනවා. ආත්මයේ මේ ජීවිතයෙන් අවසන්. ඒ නිසා සත්වයා පස්කම් සැපය තුල ගිලිලා මෙයයි ජීවිතය කියන ස්වභාවයෙන් ගත කරනවා. ඊළඟට පින්නතුනි අත්තකිලමතානු යෝගය. අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ කුමක්ද? දිගින් දිගට යන ආත්මයක් පවතිනවා. එනිසා එම ආත්මය පිරිසිදු කර ගැනීමට පෙර කර්ම තැබීමෙන් හා නව කර්ම රැස් නොකිරීම සඳහා ප්‍රතිපදාවක් ලෙස ශරීරයට දැඩි දුක් දෙමින් විවිධ වෘත තුළ කායික වශයෙන් දැඩි දුක් දීම ශරීරයට දැඩි දුක් දීම එහෙමත් නැතිනම් ශරීරයට දැඩි දුක් දෙමින් පෙර කර්ම නැති කිරීමත් නලුත් කර්ම නොඉපදවීමත් සඳහා විවිධ වෘත සමාදන් වීම. ඊළඟට පින්නතුනි මේ උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ කාමසුකල්ලිකානු යෝගයයි. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ අත්තකිලමතානු එහෙමත් නැතිනම් සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ මේ අත්තකිලමතානු වාදයමයි. මෙන්න මේ විදිහට පින්නතුනි අපිට බෝධ්‍යංග ධර්ම වැඩිීමේදී බාධා කරන ගොඩාක් දේවල් දෘෂ්ටි අපි හදාගත් ඒවා තියෙනවා. අප්‍රමාණ දෘෂ්ටි ගොඩක්. මේ නිසා සත්වයාට සංසාර විමුක්තියට අවශ්‍ය කරන මේ බෝධ්‍යංග ධර්ම පිළිබඳව අවබෝධයක් ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආලෝකයක් ඇත්තේ නැතිනම් අන්ධකාරය දුරවන්නේ නැහැ. එහෙමනම් අපිට මේ උදාහරණයෙන් පේනවා ආලෝකයක් තිබුණොත් තමයි අන්ධකාරය දුර වෙන්නේ. එහෙමනම් නිර්වාණ අවබෝධයට බාධා කරන ධර්මයන් අපි ඔය මුලින් කතා කළ සිතෙහි හැකිලෙන ස්වභාවය, සිතෙහි තැම්පත් නොවන ස්වභාවය, ලෝභ ආදී ක්ලේශයන් වශයෙන් සසර නැවතී සිටින්න ස්වභාවය,
සතර නැවැත්වීමේ උත්සාහයක් වශයෙන් පින්පව් කරන ස්වභාවය, කාමසුකල්ලිකානු යෝගයේ අත්ත කිලමතානු යෝගයේ, සාස්වත දෘෂ්ටිය, උච්චේ දෘෂ්ටිය කියන මේ බාධා කරන ධර්ම. ඒවා හරියට පින්නතුනි අපි දුරු නොකළොත්, අපි ඒවා අවබෝධ කරගෙන ප්‍රහාණය නොකළොත්, පින්නතුනි හරියට ආලෝකයක් ඇති වූයේ නැති අන්ධකාරයේ දුරු නොවන්නාක් මෙන්න මේ කී ඉහත අපි සඳහන් කළ නොඑක් විදිහේ දෘෂ්ටි වලින් අපි මිදුනේ නැතිනම් පින්නතුනි අපිට නිවනක් අවබෝධ කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් පින්නතුනි බෝධ්‍යංග කියන මේ ධර්ම අවබෝධයට අර අපි මුලින් සඳහන් කළ සිතේ හැකිලෙන ස්වභාව ආදී අඳුරු සහිත තැන්, එහෙමත් නැතිනම් අපිට ධර්මාවබෝධයට බාධා කරන ධර්ම නැති කරන්නට ඕන. එහෙනම් ආලෝකයක් ඇති කර ගන්නට ඕන. එවිට අන්ධකාරයේ දුරවන්නාක් මෙන් මේ බාධා කරන ධර්ම අපේ මනසින් ඉවත් කිරීමෙන් තමයි බෝධ්‍යංග ධර්ම අවබෝධයට ඉඩහසර සැලසෙන්නේ. බෝධ්‍යංග කියන මේ නාමයෙන් අපි හඳුන්වන්නේ නිවන අවබෝධයට බාධා කරන ධර්මයන් දුරු කරන, නසන ධර්ම හතක් හැටියට. නිවන අවබෝධ කරන්නට අවශ්‍ය කරන ධර්ම හතක්. ඒවා තමයි අපි සඳහන් කළේ සති සම්බොජ්ජංග, ධම්ම විචය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, ඊළඟට පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. එහෙනම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන යම් යෝගාවචරයෙක් මේ අංගයන් අවබෝධ කරගත යුතුයි. එහෙමනම් පිනතුනි මෙන්න මේ බෝධ්‍යංග ධර්ම සත මේ නිවන අවබෝධ කරන කෙනෙකුට, හරියට සක්විති රජ කෙනෙකුට ඇති රත්න හත වගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි නිවන් අවබෝධ කරන්නෙකුට ඇති රත්න හතක් භාග්‍යතුන් වහන්සේ බව දේශනා කොට වදාලා. තථාගතස්ස භික්ඛවේ පාතු භාවා අරහත්තෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නං බෝධ්‍යංග රතනානං පාතු භාවෝ හෝති. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ සම්බුදු සසුනේහි මේ නිවන් අවබෝධයට ඇති රත්නයන් හතයි. ඒ බෝධ්‍යංග ධර්ම හතයි. භාග්‍යතුන් වහන්සේ වදාලා සත්තන්නං කෝ භික්කවේ බෝධ්‍යංග රතනානං භාවිතන්තා බහුලීකතත්තා අදලිද්දෝති උච්චති. යම් කෙනෙකුට දැන් සක්විති රජ කෙනෙකුට සත්විධ රත්න තියෙනකොට රජ්ජුරුව බබලනවා වගේ යම් කෙනෙකුට මේ බෝධ්‍යංග ධර්ම හත තියෙනවා නම් ඒ භාවිත තැනැත්තා මේ සම්බුද්ධ ශාසනයෙහි පොහොසතෙකු බව භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. දිලින්දකු නොවන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ලෝකෝත්තර මාර්ගඵල ධර්මයන් ලැබීමට ලෞකික රූපාවචර අරූපාවචර ධාන ලැබීමට මේ අංග තිබිය යුතුයි. එනිසා පින්තුනි ලෝකෝත්තර මාර්ගය ඵල ධර්මයන් ලැබීමට යම් කෙනෙකුට අවශ්‍ය නම් ලෞකික ධානයක් ලබා ගන්නට මේ බෝධ්‍යංග ධර්ම වැඩි යුතුයි. බෝධ්‍යංග ධර්ම ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නටම අවශ්‍යයි. ඒ නිසා පින්තුනි මේ බෝධ්‍යංග ධර්ම වැඩිම පුහුණු කිරීම නිවන් මගට අවශ්‍යම කරන ධර්ම සමූහයක්. එනිසා අපි මේ ධර්ම සමූහය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අතිශයින්ම අපිට වැදගත්. පින්තුනි මේන් පළවෙනි බෝධ්‍යංග ධර්මයේ තමයි
සති සම්බොජ්ජංගය. එතකොට පිනතුනේ සතිපට්ඨාන සූත්‍රයේහි සිහිය හැටියට සඳහන් කළේ මේ බෝධ්‍යංග ධර්මයයි. සත්වයාගේ චිත්ත පරම්පරාව පාපේ පැත්තට නොවැටි පවත්වා ගන්නට තියෙන ස්වභාවයක්. පාපයට නොවැටි සත්වයාගේ මේ චිත්ත පරම්පරාව පාප පක්ෂයට වැටෙන්නේ නැතිව මේ කයට වටිනා ධර්මාරම්මණයන් මතු කර දීම වශයෙන් සිත ඒ වාගේ පිහිටවා ගැනීම වශයෙන් කුසල පක්ෂයේ සිත පවත්වා ගැනීම වශයෙන් මේ බෝධ්‍යංග සති සම්බොජ්ජංගේ වැදගත් වෙනවා. එනිසා පින්නතුනි සති කියන මේ වචනය පාලි වචනය වෙනුවට අපි භාවිතා කරන සිංහල වචනය තමයි සිහිය කියන එක. ඒ වුණත් පින්නතුනි සිංහල වචනය සිහිය යන වචනයෙන් සති යන පාලි වචනයෙන් අදහස් කරන අර්ථයට වැඩි අදහසක් අපිට ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි මේ බෝධ්‍යංගයෙහි බෝධ්‍යංග නැත්නම් සති සම්බෝධ්‍යංගය කියන ස්මෘතිය හැඳින්වීමට මේ සිහිය හැඳින්වීමට ස්මෘතිය හැඳින්වීමට විශේෂයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් පින්නතුනි මෙතනදී මේ සිහිය යටුවෙන් අපි අදහස් කරන්නේ මාර්ග ඥාණයට හේතු වන සිහිය. විවිධ සිහිය තියෙනවා අපිට යම් යම් කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය කරන සිහිය. ඒවා ලෞකිකත්වයට සම්බන්ධ දේවල්. නමුත් පින්නතුනි මේ මාර්ග ඥාණයට හේතු වන සිහිය කියන අර්ථයයි සති සම්බොජ්ජංග කියන ධර්ම කාරණයෙහි ගැඹුරු අර්ථය වෙන්නේ. මාර්ග ඥාණයට හේතු වන සිහිය. මෙලෙසින් සිහිය පිහිටවා ගත්තොත් එයාට නිවනද අවබෝධ වන බවයි සඳහන් වෙන්නේ. එනිසා අපි මාර්ග ඥාණයට හේතු වන සිහිය කියලා මේක හඳුනා ගැනීම වැදගත්. එහෙමත් නැත්නම් නිවන ලබා දෙන සිහියයි. කමක් නැහැ. නිවන ලබා දෙන සිහිය. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ මොකක්ද? නිවන ලබා දෙන සිහිය. එහෙමත් නැත්නම් අපි තවදුරටත් ධර්මානුකූලව විස්තර කරගත්තොත් ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන සිහිය. නිවන් ලැබීමට උපකාර වන සිහිය. සති සම්බොජ්ජංගයයි කියලා අපි අවබෝධ කරගන්නට ඕන. මේ සිහියට පින්නතුනි නිවන් ලබා දෙන සිහිය කියලා අපි භාවිතා කරන්නේ එයින් ලබා දෙන්නා වූ උසස් අවබෝධය නිසායි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, රූපාවචර අරූපාවචරයේ කුසලයන් හා භවභෝග සම්පත් ලැබීමට පමණක් නොව පින්නතුනි මේ සිහිය උපකාර වන්නේ. නිවන් ලබා දීමටත් කලින් මේ සිහිය පින්නතුනි අපිට කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසලයන් භවභෝග සම්පත් ලැබීමටත් උපකාර වෙනවා. ඒ නිසා සිහිය මාර්ග ඥානයට හේතු වන සිහිය පවත්වා ගැනීම පින්නතුනි අපි භවභෝග සම්පත් ලබන්නට උපකාර වන සිහිය කියලා අපි පවත්වා ගන්න සිහියට වඩා ඒ සම්පතුත් ලබා දීලා නිර්වාණ සම්පතත් ලබා දෙන සති සම්බොජ්ජංගය නැතිනම් මාර්ග ඥානයට හේතු වන සිහියයි අපි පුරුදු කරන්නට අවශ්‍ය කරන්නේ. එහෙනම් මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අර නිවන වහන අඳුර දුරු කරන නැතිනම් අඳුරු තැන් හැටියට සඳහන් කළ අර කාරණා වලින් හිත මුදවා ගත්තාම පිහිටන සිහිය පින්නතුනි මාර්ග ඥානයට හේතු වන සිහියයි. අන්නේ සිහිය යම් කෙනෙක් පවත්වන්නේ නම් එයාට ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම දියුණු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පින්නතුනි ධම්මවිචය සම්බොජ්ජංගය. මේ ධම්මවිචය කියලා කියන්නේ මොකක්ද කියලා ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ පින්නතුනි මේ ලෝකයේ සම්තති ඝණය, සමූහ ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය මේ කියන ඝන සතරින් වැසී සත්ව පුජ්‍යල ආත්මාදී වශයෙන් පෙනී සිටින ආධ්‍යාත්මික ඒ වගේම
පරමාර්ථ රූපාරූප ආදී වශයෙන් අපි කතා කරන මේ ප්‍රතිච්ඡසමුප්පාද ආදී වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් නොඑක ආකාරයෙන් පිරිසිඳ දැන ගැනීමයි. එතකොට පින්නතුනි මේ ලෝකයේ පවතින අර මුලින් සිහිපත් කළ පරිදි සමූහ එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික බාහිර ආදී වශයෙන් ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් ඉන්ද්‍රිය ආදී වශයෙන් මේ ප්‍රතිත්‍ය සමුප්පාදී වශයෙන් හේතු ප්‍රත්‍ය වශයෙන් ඇතිවෙන මේ ධර්ම කරුණු පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් අවබෝධයෙන් දැන ගැනීම ධම්ම විචය සම්පොච්චංගයයි. එහෙමත් නැතිනම් තියුණු නුවණ තීක්ෂණ ඥානය. ඒ වගේම මේ ඥානය පින්නතුනි විදර්ශනා භූමිය වූ ස්කන්ධාදී ධර්ම විශේෂෙහි ක්‍රමයෙන් වැඩිලා කියන්නේ ස්කන්ධ ආදී කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කෙරෙහි වැඩිලා මේ ස්කන්ධ පංචකය කෙරෙහි ඇති බැඳීම දුරු කරන අරහත් මාර්ග ඥානය ලබා දෙන්නා වූ විචක්ෂණ නුවණයි ධම්ම විචය සම්බොජ්ජංග. සරලවම කිව්වොත් පින්නතුනි ලෝකේ පවතින හේතු ප්‍රත්‍ය න්‍යායෙන් හටගත් සෑම ධර්මතාවයකම පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ඇති ස්වභාවයමයි කියලා තත්තු පරිද්දෙන් පවතින අයුරින් තේරුම් ගැනීමයි ධම්ම විචය සම්බොජ්ජංග කියලා කියන්නේ. එතකොට ලෝකේ යම්තාක්ද ධම්ම භාග්‍යතුන් වහන්සේගේ නුවණ ඒ තාක් පවතිනවා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ලෝකේ පවතින හේතු ප්‍රත්‍ය න්‍යායෙන් හටගත් හැම වස්තුවකම ලක්ෂණය වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් පිරිසිඳ පැහැදිලිව පිරිසිදුව තත්වාකාරයෙන් දැන ගැනීමයි ධම්මවිචය සම්බොජ්ජංග කියලා සඳහන් වෙන්නේ. ඊළඟට පින්නතුනි විරිය සම්බොජ්ජංග. මේ වීරිය කියලා කියන්නේ පින්නතුනි සම්‍යක් ප්‍රධාන වීරියයි. සතර සම්‍යක් ප්‍රධාන වීරියයි. අන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය අපි අපේක්ෂා කරන තැනට පැමිණෙන තුරු අපේ සිත ඉදිරියටම යවන්නා වූ බලවත් වීරියයි. අපි අපේක්ෂා කරන අපි බලාපොරොත්තු වන තැනට පැමිණෙන තුරුම සතර සම්‍යක් ප්‍රධාන වීරිය. එහෙමත් නැතිනම් උපන් පව් දුරු කිරීම, නූපන් පව් නූපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීම කියන මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය මේ කෘත්‍ය හතර එකට මිශ්‍රිත වෙච්ච මෙයම ධර්මයේ වෙච්ච අර අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය අපි පෙර සාකච්ඡා කළා. අන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩිම තුල පින්නතුනි ක්ලේශයන් දුරුකොට අවසානයේදී ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදවීමට සහාය වන වීරියයි. ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදවීමට උපකාර වන වීරියයි. එහෙමනම් පින්නතුනි ඒ වීරිය තුල තියෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරියයි. ඒ වීරිය එකටම පැවැත්වීම මාර්ග ඥාන ලැබීමට අපිට උපකාර වෙනවා. අන්න ඒ වීරියයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒක භාවිතා බහුලීකතා අපි මුලින් සඳහන් කළා මේ සංසාර ගමන නිමාවට අපිට උපකාර වන වීරිය. ඊළඟට පින්නතුනි භාවනානු යෝගියෙකුට ඒ භාවනාව ඉදිරියට පවත්වාගෙන යන්නට මාර්ගඵලයන් උපදවා ගැනීමට බොහෝ කල් ගතවන වැඩක්. එතකොට පින්නතුනි යම් කෙනෙකුට මේ භාවනාව ටික කාලයක් භාවනා වඩලා අතහැරලා දාන්න පුළුවන්. මොකද මාර්ගඵල උපදවා ගන්න බොහෝ කල් ගතවන වැඩක්. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි.
ඒ නිසා පින්නතුනි අන්න එලසින් ඇතිවෙන ඒ මැලිගතිය දුරු කරන්නට ප්‍රබෝධකයක් හැටියට ඒ කාරණේ එහෙම භාවනාවක මනවින් කරගෙන යා හැකිවීමට ඒ කටයුත්ත ඕනෑම කටයුත්තක් කරගෙන යන්නට අපිට පින්නතුනි සතුටක් තියෙන්නට ඕන. ප්‍රීතියක් පවතින්නට ඕන. අන්න ඒ ප්‍රීතිය තමයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ පීති සම්බොජ්ජංගය තුලින් පෙන්වා වදාළේ. ඒ නිසා පින්නතුනි භාවනා කරන කෙනෙකුට ධාන රූපාවචර අරූපාවචර ආදී වශයෙන් ධාන පිළිබඳව හැඟීමකින් හරි මාර්ගඵල අවබෝධයට බොහෝ කල් ගත වුවත් අන්න ඒවා පිළිබඳව සතුටින් ප්‍රීතිමත් සිතින් සිත පමණක් නොව කයත් පිනවමින් ඉදිරියට ඔසවා තබන බෝධ්‍යංග ධර්මයයි. කාය පස්සද්දි චිත්ත පස්සද්දි සිත පමණක් නොවේ කයද පිනවන්නේ. පිනවන්නා වූ අවදි කරන්නා වූ බෝධ්‍යංග ධර්මය. යම් කෙනෙකුට දිනකට එක් වේලක් අනුභව කරලත් තමන්ගේ කය ඊටාම සැහැල්ලුවෙන් සතුටින් පවත්වා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නිරෝගීව ජීවත් විය හැකි වන්නේ මෙන්න මේ ප්‍රීතිය බෝධ්‍යංගයක් වශයෙන් වැඩෙන විට. එහෙම නැතුව පින්නතුනේ අපිට පුළුවන් කමක් නැහැ එක දිනකට එක ආහාර වේලකින් මේ කය පවත්වන්නට. ඒ නිසා පින්නතුනේ ප්‍රීති සම්බොජ්ජංගයත් නිවන අරමුණු වෙලාම කාය පස්සද්දි චිත්ත පස්සද්දි වශයෙන් අපි වඩා පුහුණු කළ යුතු ප්‍රීතියක් හැටියට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් අපිට ප්‍රීතියක් පැවතිය යුතුයි නිවන් අපේක්ෂා කරන කෙනෙකුට ඒ සඳහා උපකාර වන බෝධ්‍යංග ධර්මයයි. ඊළඟට පින්නතුනේ පස්සද්දි සම්බොජ්ජංගය මේ කය සහ සිතෙහි සංසිඳීම කයෙහි සහ සිතෙහි සංසිඳීම අපි අර ආර්යෂ්ටාංගික මාර්ගය කතා කරන තුල ආර්යෂ්ටාංගික මාර්ගය පිළිබඳ සාකච්ඡා කරන හැම විටම අපිට ධර්ම කරුණක් ඉස්මතු වුණා මේ කාය සහ චිත්තයන්ගේ සංසිඳීම පස්සදි සම්බොජ්ජංගය කියලා අපිට වටහා ගන්නට සිතෙහි ඒ වෙහෙස හා සැලෙන දැවෙන ස්වභාවය යම් කෙනෙකුට ඇතිතාක් පුජ්‍යලයාට ප්‍රථම ධාන ආදී උසස් සමාධීන් වලට ඥානයන්ට එළඹෙන්නට නොහැකි. ඒ නිසා පින්නතුනේ පස්සද්ධි සම්බොජ්ජංගයෙන් කාය පස්සද්ධියත් චිත්ත පස්සද්ධියත් මේ කියන චෛතසික ධර්මයන් තාම සැහැල්ලුවෙන් පවත්වන්නට බෝධ්‍යංගයක් ඇටියට මේ පස්සද්ධි සම්බොජ්ජංගය වඩන්න විට ඒ තුලින් පින්නතුනි අපිට සංසාර විමුක්තියට අවශ්‍ය කරන පස්සද්ධිය ඒක උපන් පාපයන් දුරු කිරීම ආදී වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පින්නතුනි ලෝකෝත්තර මාර්ග ඥාන ඉපදවීමට මේ පස්සද්ධිය මේ කාය පස්සද්ධිය මේ චිත්ත පස්සද්ධිය උපකාර වන නිසා පස්සද්ධි සම්බොජ්ජංගය නිවනටම උපකාර වන ධර්මයක් හැටියට සඳහන් වෙනවා. ඊළඟට පින්නතුනි සමාධි සම්බොජ්ජංගය මේ බෝධ්‍යංග ධර්මය සාකච්ඡා කළාම අපිට වැටහෙනවා අර සමාධි ඉන්ද්‍රියක් පිළිබඳවත් අපි පෙර සාකච්ඡා කළා. ශ්‍රද්ධා සති සමාධි ඉන්ද්‍රියක්. එහෙනම් පින්නතුනි සමාධි ඉන්ද්‍රිය සමාධි බල වශයෙන්ුත් බල ධර්මයක් වශයෙන්ුත් අපි ඉගෙන ගත්තා. එහෙනම් මේ සමාධි සම්බොජ්ජංගයෙන් අදහස් කරන්නේ පින්නතුනේ සමාධිය කියලා කියන්නේ සිත වික්ෂිප්ත කරන සිත විසුරුවන වික්ෂිප්ත කරන කාමච්ඡන්දාදී ක්ලේශයන් දුරු කරමින් ඒවට අවස්ථාවක් නොදී සිතෙහි ලෝකෝත්තර මාර්ග ඥානයට ඉපදවීමට සහාය දීම. ඒ කියන්නේ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් වලට එන්නට ඉඩ නොදී
සමාධිය ප්‍රබලව පවත්වා ගැනීම. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඒක දියුණු වෙනවා, බල ධර්මයක් හැටියටත් දියුණු වෙලා ඒක බෝධ්‍යංග ධර්මයක් බවට පත් වෙනවා. එයයි සමාධි සම්බොජ්ජංගය හැටියට සඳහන් වෙන්නේ. ඊළඟට පින්වතුනි උපේක්ඛා සම්බොජ්ජංගය. මේ පින්වතුනි අලස බවට හිතට පැමිණෙන්නට ඉඩ නොදී, හැකිලෙන්නට හා පසුබසින්නට ඉඩ නොදී, සැලෙන්නට ඉඩ නොදී භාවනාවේදී සිත මධ්‍යස්ත తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකය සිතෙහි ස්වභාවයක් ඇති කර ගන්නවා. මධ්‍යස්ත භාවයේ తත්‍ර මජ්ජත්තතා කියන මේ චෛතසිකය. එනම් පිනතුනි හිත සැලෙන්න නොදී, හැකිලෙන්න නොදී, හිතට මේ කෘත්‍ය තුල සිත මධ්‍යස්තව පවත්වා ගැනීම, මේ මාර්ගය තුල හිත නිවරදිව පවත්වා ගනිමින් කටයුතු කිරීමයි පිනතුනි මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. එනිසා පිනතුනි මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මේ උපේක්ෂාව සිත සමව පවත්වාගෙන අවසානයේදී පිනතුනි ලෝකෝත්තර මාර්ග ඥානෙ උපදවන්නා වූ උපේක්ෂාවයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී පෙන්වා වදාළේ. ඒ අනුව පින්නතුනි ඔය කියන බෝධ්‍යංග ධර්ම මනවින් පුහුණු කරන, පුරුදු කරන ඥානවන්තයෙක් එයාට පුළුවන්කම තියෙනවා සංසාරයේ නැමැති මෙතරින් නිවන නැමැති පරතරට පැමිණීමට. ඒ අනුව පින්නතුනි මේ බෝධ්‍යංග ධර්ම පිළිබඳ නැවත නැවත විවිධ විස්තර සඳහන් වෙනවා ධර්මානුකූලව. එහෙනම් සති සම්බොජ්ජංගය කියලා අපි සරලවම ගත්තොත් සිතට නැවත නැවත භාවනා අරමුණම පවත්වා ගන්නා ස්වභාවය සති සම්බොජ්ජංගයයි. ඊළඟට ස්කන්ධාදී එමත් තිරං රූප වේදනා සංඥා සංකාර ආදී ස්කන්ධාදියද හොඳින් වැටහෙන, හොඳින් පෙනෙන, දැනෙන ස්වභාවය, ඒ ස්කන්ධවල යථාර්ථයෙන් වටහා ගන්න ස්වභාවය ධම්මවිචය සම්බොජ්ජංගයයි. ඊළඟට පිනස්සුනි අලස බව, පසුබැසීමක් නැතිව හොඳින් භාවනාව කළ හැකි බව වීර්ය සම්බොජ්ජංගයයි. භාවනාවේ යෙදීමේදී ඒ පිළිබඳව ලබන ආස්වාදය, සතුට ප්‍රීති සම්බොජ්ජංගයයි. වෙහෙස නැතිව, පීඩාවක් නැතිව සැපසේ සුවසේ භාවනා කළ හැකි ස්වභාවයේ පස්සද්ධි සම්බොජ්ජංගයයි. භාවනා අරමුණෙහි සිත මනාව පිහිටවාගෙන නොවිසිරන, නොසැලෙන ස්වභාවය සමාධි සම්බොජ්ජංගයයි. ඊළඟට පින්නතුනි නිරුත්සාහයෙන්ම භාවනාව කරගෙන යා හැකි ස්වභාවය, සැහැල්ලු බව, ඕනෑම කාරණයක් තමාගේ මනසට ගලාගෙන එන ඕනෑම කාරණයක් මධ්‍යස්ථ සිතින්, මැදහත් සිතින් බාරගන්නා ස්වභාවය උපේක්ෂා සම්බොජ්ජංගයයි. මෙන්න මේ බෝධ්‍යංග ධර්ම යම් කෙනෙක් නුවණින් වඩනවා නම්, පුහුණු කරනවා නම් පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් අපි ප්‍රධාන කාරණා 12ක් සාකච්ඡා කළා. එයින් ලැබෙන අතුරු ප්‍රතිඵල ලෙසින් පංචේන්ද්‍රිය, පංච බල ධර්ම පිළිබඳ සාකච්ඡා කළා. ඉන් අනුතුරු අපි මේ සාකච්ඡා කළේ අද දිනයෙහි මේ අසිරිමත් වූ සද්ධර්ම දේශනයාට මාතෘකාව බවට පත් කරගත්තේ බෝධ්‍යංග ධර්ම 7යි. අපිට බෝධ්‍යංග ධර්ම වැඩිීමේදී බාධක දුරු කරලා හරියට ආලෝකයක් නැතිනම් අඳුර දුරු නොවන්නාක් මෙන් බාධක දුරු නොකළොත් බෝධ්‍යංග ධර්ම ඇති නොවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. එනිසා මේ සිතෙහි බාධක දුරු කරගෙන නැවත නැවත භාවිතා බහුලී කතා පුහුණු කරපු දේ, වඩපු දේ, ආශ්වාසය ප්‍රශ්වාසය ගැන නම්, කායානුපස්සනාව නම්, වේදනානුපස්සනාව නම්, චිත්තානුපස්සනාව නම් වඩු භාවනාවට අනුව ඔබ වැඩූ තැන නැවත නැවත පුරුදු කිරීමෙන්, නැවත නැවත වැඩිමින් බෝධ්‍යංග සංසාරය නැමැති මෙතරින් අපි ගඟකින් එතරයි මෙතරයි ගැන හිතන්න
සංසාරේ නැමැති මෙතර බෝධ්‍යංග නොවැඩූ සිත. බෝධ්‍යංග ධර්ම සද්දනා සංසාරේ නැමැති මිතරින් නිවන නැමැති පරතරට යාම පිණිසම පවත්නා වූ ධර්මයන් බව නුවණින් අවබෝධ කරගෙන මේ සත්ත බෝධ්‍යංග ධර්ම සත්‍ය ඥාණයෙන් කෘත්‍ය ඥාණයෙන් කෘතඥාණයෙන් අවබෝධය ලබාගෙන ඔබද සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට සිතෙහි නිවීම පිණිස ශාන්තිය පිණිස කටයුතු කරන්නට ඔබට උත්තුංග වූ සිතක් පහළ වේවා. නිවන් සුවයෙන් සැනසීම පිණිස මේ උතුම් ධර්ම කාරණා ටිකත් අංශු මාත්‍රයකින් හෝ ඔබේ සිතට ගලාගෙන ගොස් නිවන් දොරගුළු විවර කරත්වායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින් කැමැති සිත් තුළ ඒ පින් නැමැති සිතුවිලි දල්වන්නට විශේෂයෙන් පින්නතුනි මේ දිනවල අපි මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් මේ වසංගත සමයෙහි මේ ධර්මතාවයේ මෙනෙහි කරමින් ලෝකයේහි යථාර්ථයේ පෙන්වා වදාළ 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් ඉදිකරන ධම්මචේතිය පිළිබඳව මෙත් සිතින් සිහිපත් කරන්නේ පින් කැමැති හැමට පින් සිතුවිලි දල්වන්නටයි. එනිසා පිනතුනි යම් කෙනෙකුට ධම්මචේතියදි කිරීම සඳහා ඒ වගේම මේ මහා භද්‍ර කල්පයෙහි සිව් බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් ඉදිකරන මහා භද්‍ර කල්ප විහාරයේදී කිරීම සඳහා ඔබටත් මෙත් සිතක් පුණ්‍යවන්ත සිතක් කුසල් සිතක් උපදින්නේ නම් ඒ පිළිබඳව ඔබට විමසන්නට පුළුවන් 0.71 415යි 8939 අංකය ඔස්සේත් 0.71 417යි 8939 අංකය ඔස්සේත් අපව විමසීමෙන් ඔබට ඒ උතුම් මාහැගේ පින්කම සමගින් සදැහැති දායකත්වයේගෙන කටයුතු කළ හැකි බවද මෙත් සිතින් සිහිපත් කරන්නට කැමැතියි. හැම දිනාටම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට මේ උතුම් දේශනයත් අංශු මාත්‍රයකින් හෝ ඔබත් බෝධ්‍යංග ධර්ම අවබෝධයෙන් නිවනටම උපකාර වන නිවනම සලසන සංසාරයේ නැමැති මෙතරින් නිවන නැමැති පරතරට ගෙන යන මේ උතුම් බෝධ්‍යංග ධර්ම පිළිබඳ අවබෝධ කර ගනිත්වා වහවහ ධර්මාවබෝධයේම සලසා ගනිත්වායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්මානුශාසනය සිදු කරමින් ශ්‍රවණය කරමින් රැස් කළ මහ කුසල් අප හැමට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයම සලසත්වායි ප්‍රාර්ථනාවන් තබමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක පූජ්‍ය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි,
ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ සිය ආදරණීය ස්වාමි පුරුෂයාට සහ මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු පෙරදැරිව බිරිඳ අරුණා දමයන්ති දරුවන් වන සාෂෙන්ක රශ්මි සචින් ලේලිය තිලිනි සහ බෑනනුවන් වන තනූජ යන අය විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ තෙලිච්චවිල දම්පැල්ල කද්දුව පාරේ නර්මදා නිවසේ ජීවත්ව සිටි 2014 වසරේ නොවැම්බර් මාස 30 වන දින පරලෝ සැපත් වූ විශ්‍රාමික පාඨශාලාචාර්ය පී.ඒ. බන්දුල ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම පී.ඒ. සිරිසේන මාග්‍රට් පෙරේරා ප්‍රැන්සිස් වික්‍රමසිංහ ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව වාසය කරන තිලකාවතී ලියනගේ ආදරණීය මෑණියන්ටත් තාදී කෙනුත් තූර්යා ආදරණීය මුණුපුරන් සහ මිනිපිරියන්ටත් පවුලේ සියලුම නෑහිතවතුන්ටත් දායකත්වය ගෙන කටයුතු කළ අරුණා දමයන්ති මහත්මිය සහ දරු පිරිසටත් ලක්වාසී ලෝවාසී සැමටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ අරමුණක් වුණා. ඒත් එක්කම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.